මේ අපි එදා කතා කරා එතකොට පුෂ්ඨ වංශයෙන් අපුෂ්ඨ වංශයෙන් ගැන උදාහරණත් එක්කම ඊට පස්සේ අපුෂ්ඨ වංශීන්ට අයත් කාණ්ඩ 4 ගැන කතා කරා. නිදාරිය ගැන අපි කතා කරා නෝට් එක ලිව්වේ නැහැ. ඊට පස්සේ අපි දැන් නිදාරිය ගැන මතක් කරමු. නිදාරියේ කරුණු තුන. පළවෙනි කරුණ තමයි දේහයේ හරි සමමිතියක් දක්වනවා. මම එදා කියලා දුන්නා මේ වගේ බුහුභාවයක් ඇදලා මෙහෙම සතෙක් වගේ ඉඳන් බෑ පොඩ්ඩක් දල සැකස්මක් විතර ගන්න. මෙහෙම බෙදුවාම ඕන පැත්තකින් බෙදුවාම හරියටම සමානව බෙදෙනවා. ඒකට තමයි හරි සම්මිතිය කියන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි කරුණ විදිහට බුහුභාවන් සහ මෙඩූසා කියලා කොටස් දෙකක් පවතිනවා. මේ බුහුභාවන් උපස්තරයක සල්වි සිටිනවා. ඒ කියන්නේ කොරල් පාර, වල දාන්න කොරල් පාර. එතකොට මෙඩූසාවන් කියන්නේ මේ සංචරණය වෙනවා. මම ඒකට උදාහරණයක් කිව්වා හයිඩ්‍රා කියලා. ඊට පස්සේ තව කිව්වා නිදාරියා මේ වගේ තංශයේ කෝෂ දරනවා. ඒ වගේම තමයි එයාලගේ මේ පෝෂණ අවශ්‍යතා සපුරා ගන්න කියලා. මට එදා ඔයාලට පෙන්න ගන්න බැරි වුණු වීඩියෝක් තියෙනවා. මොකද මට එදා හරියට හදාගන්න බැරුණා වීඩියෝ. හයිඩ්‍රා ගැන මම වීඩියෝ ඩවුන්ලෝඩ් කරගත්තා. මම ඒක පෙන්නන්නම් ඔයාලට දැන්. ඔය තියන්නේ ඇත්තටම Consider the Hydra. It's named after a many-headed monster from Greek mythology. Chop off one head and two grow in its place. That myth isn't too far from the real Hydra's death-defying abilities. They're cousins to jellyfish. See the resemblance? But Hydra live in freshwater. Its body is a hollow column with walls only 2 cells thick. Its head is just a bunch of tentacles surrounding a mouth, no eyes or brain. The whole thing is about as long as a grain of rice. The hungry Hydra stretches out its tentacles to snag swimming prey. Microscopic harpoons hook the water flea, injecting it with paralyzing neurotoxins. Then it's down the hatch. The Hydra uses those nutrients to make more Hydra. Check out this bud. It's a clone sprouting right from the Hydra's side. Hydra can reproduce sexually too, but most often they just clone themselves. Chip off the old block. Hydra are හරි. එහෙනම් අපි නිදාරිය ගැන නෝට් එකක් දාගමු. අපි එදා කොතනින්ද නෝට් එක නතර කරේ? පුෂ්ඨ වංශයෙන් අපුෂ්ඨ වංශයෙන් හඳුන්වන විතර නේද? සියලුම සතුන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදේ කියලා මේ ඊට පස්සේ එනම් පුෂ්ඨ වංශයෙන් අපුෂ්ඨ වංශයෙන් ලෙසයි කියලා නතර කරේ. හරි. එහෙනම් ඊට පස්සේ ලියා ගන්න. අපුෂ්ඨ වංශයෙන් කියලා ලොකු මාතෘකාවක් ලියා ගන්න. අපුෂ්ඨ වංශයෙන් කියලා මාතෘකාවක් ලියා ගන්න ලොකු මාතෘකාවක්. ඒ කියන්නේ සාමාන්‍ය මාතෘකාවක් ලියා ගන්න අපුෂ්ඨ වංශයෙන් කියලා. අපුෂ්ඨ වංශයෙන් කියලා ලියා ගන්න. ඊට පස්සේ ලියා ගන්න. අර ලකුණක් දාලා අපුෂ්ඨ වංශී අපුෂ්ඨ වංශී ප්‍රධාන වශයෙන් අපුෂ්ඨ වංශීන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4කට බෙදේ. අපුෂ්ඨ වංශීන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4කට බෙදේ. ඊට පස්සේ එහෙම ලියාගෙන ඊට පස්සේ යටි මේ රූල මැදින් වගේ තර ලකුණු 4ක් මෙහෙම දාගන්න. රූල මැදින් තර ලකුණු 4ක් දාලා නිඩාරියා පළවෙනි තර ලකුණු ලියා ගන්න නිඩාරියා. දෙවෙනි එකේ ඇනලිඩා. තුන්වෙනි එකේ මොලුස්කා. හතරවෙනි එකේ ආත්‍රපෝඩා. පළවෙනි එකේ නිඩාරියා. දෙවෙනි එකේ ඇනලිඩා.
ඉවසයි. පොඩේ. තුන්වෙනි එක මොලුස්කා. හතරවෙනි එක ආත්‍රපෝඩා. ඔයාලට දැන් මේ අටවසරේදී මේ අපුෂ්ඨ වශයෙන් බෙදෙන්නේ කාණ්ඩ හතරකට. හැබැයි ඔයාලට 10 වසරේදී තව කාණ්ඩයක් එකතු වෙනවා. එකයි නොඩර්මේටා කියලා. ඒ කියන්නේ ඔයාලා 10 වසරේ ඉගෙන ගන්න මම චුට්ටක් හඳුන්වන්න එකයි නොඩර්මේටා කියන්නේ කවුද කියලා. ඔයාලා දැකලා ඇති මේ සාමාන්‍යයෙන් දැකලා නැතුව අහලා ඇති. මේ අර තරු මත්ස්‍යය දැකලා ඇති මුහුදේ තියෙනවා. මේ වගේ පාද පහක් තියෙනවා. පාද පහක් තියෙනවා. මෙයාලා මේ වගේ තමයි මෙන්න මෙයාලා තමයි එකයි නොඩර්මේටා කාණ්ඩයට ඇත් වෙන්නේ. ඔයාලට 8 වසරේට නෑ. හැබැයි ඕලෙල් වලට මේක ගැන තියෙනවා. හරිද? ඊට පස්සේ ආයෙත් මාතෘකාවක් දාගන්න නිඩාරිය කියන මාතෘකාවක් දාගන්න. ඊළඟ මාතෘකාව නිඩාරිය කියලා දාගන්න. දැන් මේ ටික ලියාගන්න. ඊට පස්සේ නිඩාරිය කියලා දාගන්න. නිඩාරිය කියලා ලියලා හරිද? ඊට පස්සේ නිඩාරිය කියලා ලියාට පස්සේ තර ලකුණක් දාගන්න. නිඩාරිය කියලා ලියුවට පස්සේ තර ලකුණක් දාගන්න. එහෙම තර ලකුණක් දාලා තර ලකුණක් දැම්මම පස්සේ අයියේ මට පොඩ්ඩක් අපුෂ්ඨ වංශීන් කියන මාතෘකාවෙන් පස්සේ කිව්ව මේ වාක්‍ය කියන්න පුළුවන්ද? අපුෂ්ඨ වංශීන් කියලා මම කිව්වේ අපුෂ්ඨ වංශීන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට බෙදේ. අපුෂ්ඨ වංශීන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට බෙදේ. ඊට පස්සේ අර තර ලකුණු දාලා පොතේ තියෙන ඔයාලගේ නිඩාරිය අනිඩා මුල් ශාස්ත්‍රපොඩ කියලා ලියාගෙන ඊට පස්සේ නිඩාරිය කියලා ලියාගෙන ඊට පස්සේ තර ලකුණක් දාගන්න. හරි අයියේ. හරිද? ඒක නිඩාරිය කියලා ලියාගත්ත පස්සේ දැන් තර ලකුණු දැම්මනේ. ඒ තර ලකුණු ගාන ලියාගන්න පරිසරය. පරිසරය කියලා ලියලා කෙටි ටිකක් ගහගන්න. පරිසරය කියලා ලියලා කෙටි ටිකක් ගහගන්න. පරිසරය කියලා ලියලා කෙටි ටිකක් ගහගන්න. ජලයේ සිටි කියලා ලියාගන්න. ජලයේ සිටි. ජලයේ සිටි. ජලයේ සිටි කියලා ලියලා එහා පැත්තේ වරහණක් ඇරලා කරදිය මෙහෙම හරහා ටිකක් ගහලා මිරිදී කියලා ලියාගන්න. පරිසරය කියලා දාගත්තා. කෙටි ඉරක් ගහගත්තා. ජලයේ සිටි කියලා ලියාගත්තා. වරහණක් ඇතුලේ කරදිය සහ මිරිදී කියලා එයකින් බෙදලා දාගන්න. හරිද? ලියාගත්තා නම් ලියාගත්තා කියලා කියන්න. හරියයි ලියාගත්තා. හරි. ඊට පස්සේ ඊළඟ තර ලකුණු දාගන්න. ඊළඟ තර ලකුණ ඊළඟ තර ලකුණ දාලා ආහාර ක්‍රමය. ඊළඟ තර ලකුණ දාලා ආහාර ක්‍රමය. ආහාර ක්‍රමය දාලා මොකද? ආහාර ක්‍රමය කියලා දාලා කෙටි ටිකක් ගහලා විලෝපිකයින් කියලා ලියන්න. මේ වගේම තරු ලකුණක් දාලා ආහාර ක්‍රමය දාලා කෙටි ටිකක් ගහලා විලෝපිකයින් කියලා ලියාගන්න. විලෝපිකයින් කියලා ලියාගෙන ඊට පස්සේ ඊට එහා පැත්තේ වරහණක් දාලා ජලයේ සිටින කුඩා සතුන් කියලා ලියාගන්න. ජලයේ සිටින කුඩා සතුන්. දෙවෙනි තර ලකුණ මම ගන්න කිව්වේ ආහාර ක්‍රමය කියලා ලියාගත්තා. කෙටි ටිකක් ගැහුවා. විලෝපිකයින් කියලා ලිව්වා. වරහන් ඇතුලේ ජලයේ සිටින කුඩා සතුන් කියලා ලියාගත්තා. හරිද? ලියාගත්තනේ? ඊට පස්සේ තර ලකුණ දාන්න දුන්න නිකන් ඈනකින් කොහොම ලක්ෂණ කියලා ඊළඟ රූලේ ලියාගන්න. ලක්ෂණ කියලා ලියාගත්ත ඊළඟ රූලේ. අයියේ ලක්ෂණ කියලා දාලා ඉරක් ගන්න ඕන දාර වගේ. නෑ ලක්ෂණ කියලා නිකන් මාතෘකාවක්. ලක්ෂණ කියලා ලියාගත්තා. ඊට පස්සේ කොහොම තර ලකුණක් දාගෙන අරීය සමමිතියක් දක්වයි. තර ලකුණ ඉස්සරහ ලියාගන්න. අරීය සමමිතියක් දක්වයි. තර ලකුණ ඉස්සරහ ලියාගන්න. අරීය සමමිතියක් දක්වයි කියලා. අරීය සමමිතියක් දක්වයි. අරීය සමමිතියක් දක්වයි කියලා ලියාගත්තට පස්සේ
මෙහෙම රවුමක් වගේ එකක් ඇදගෙන මෙහෙම කඩේරින් මේ වගේ බෙදා ගන්නවාලා. කොටස් තුනකට වගේ හරියටම කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය හරහා යන මේ වගේ ඉරි හතරක් පහක් ගහගන්න කේන්ද්‍රය හරහා. ඊට පස්සේ පැත්තේ ලියාගෙන හරි සම්මිතිය කියලා. හරිද? හරි සම්මිතියක් පෙන්වයි. ඊට පස්සේ මේ වෘත්තය ගහගත්තා කේන්ද්‍රය හරහා මෙහෙම. අයියේ පොඩ්ඩක් ඉන්න. අයියේ පොඩ්ඩක් ඉන්න. හරි හරි. ඔටික අද ගන්නකො. මාලි බෝඩ් එකේ පේනව නේද? ඕයි හරි. ලියාගත්ත නේද? ලාවට පේන්නේ. හරි. කවක් නැහැ මම කියන එක අහගන්න. ඊළඟ තර ලකුණු දාගෙන අයියේ රූපෙන්ද කියන්නේ මොකද්ද? ඊළඟ තර ලකුණු දාලා භූභාවන් හා මෙඩුසා ලෙස වර්ග දෙකක් පවතී. මොකද්ද අයියේ? භූභාවන් සහ මෙඩුසා ලෙස වර්ග දෙකක් පවතී. ඊට පස්සේ ඊළඟ තර ලකුණ දාලා දංශක කෝෂ්ඨ මගින් විෂ ශ්‍රාවය කර දංශක කෝෂ්ඨ මගින් විෂ ශ්‍රාවය කර ගොදුරු අඩ පණ කරයි. හරිද? ඊට පස්සේ උදාහරණ කියලා ලියාගෙන වලා ඔයාලා දැන් ලියාගත්තා මේ තර ලකුණු යටින් උදාහරණ කියලා ලියාගන්න. හරිද? උදාහරණ කියලා ලියාගත්තට පස්සේ හරිද? උදාහරණ කියලා ලියාගත්තට පස්සේ මේම හයිඩ්‍රා හරිද? උදාහරණ කියලා එකට ඉස්සරහින් හයිඩ්‍රා කියලා ලියාගත්තා. ඊට කැලලක් ගහගත්තා. භූභාවික කියලා ලියාගන්න. භූභාවිකී භූභාවික කියන්නේ උපස්ථරයකට සව වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක ලියාගන්න මුහුදු මල. හරිද? මුහුදු මල. ඊට පස්සේ ආයෙත් කෙටිරක් දාලා භූභාවික කියලා ලියාගන්න. මුහුදු මල කියලා මේ උදාහරණ යටතේ ලියාගන්න අපි හයිඩ්‍රා කෙටිරා භූභාවිකී. දෙවෙනි එක මුහුදු මල කෙටිරා භූභාවිකී. එතකොට තුන්වෙනි එක ලෝඩියන් මෙඩුසාවෙකි. මෙඩුසාවෙක කියන්නේ සංචරණය කරන්න පුළුවන් කට්ටිය. අපි ඒක ගැන කී සතිය කතා කරා. අර ජෙලි ෆිෂ්ලා වගේ ඉන්නේ මේ වගේ මේවා දරන්නේ. ඒවා මේවා වගේ තමයි යාලා සංචරණය කරන්නේ. මෙයාලා තමයි ලෝඩියන් ගණයට වැටෙන්නේ.
මෙයාලා මෙඩුසාවෙකි. උදාහරණයක් ඇරලා ලියාගන්න මෙඩුසාවෙකි එඩියක් කියලා. හරිද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඇනලීඩාවන් ගැන. හරිද? ඇනලීඩාවක් කියන්නේ හරිද? දැන් ඔයාලා ඔබ තරම් ඇනලීඩාවන් දැකලා ඇති පොඩි කාලේ නම් සමහර මල් ළමයි දැකලා තියෙනවා පත්තෑය නෙවෙයි. අර හැකරැල්ල වගේ කහ පාට කළු පාට මේ හැකරැල්ලත් එක සෙල්ලම් කරලා සමහර අය කනවත් දැකලා තියෙනවා නේද? හරිද? දැන් ඔයාලට ස්ක්‍රීන් ෂෙයාර් එක පේනවා ඇති. පත්තෑයක් පේනවා ඇති ඔයාලට නේ? පේනව නේද? පේනයි. හරි. දැන් මේ නිදාරියන්ගේ ලක්ෂණ ඔයාලට තුනක් දීලා තියෙනවා. ඊට වඩා ලක්ෂණ තව ඕලෙල් වලටත් මේ පාඩම මෙහෙම්මම තියෙනවා. හරිද? ඕලෙල් වලටත් මේ පාඩම මෙහෙම්ම තියෙනවා. තව ලක්ෂණ එකක් දෙකක් වැඩි කරලා දාලා තියෙනවා. හරිද? දැන් මේ ඔයාලගේ පොතේ තියෙන ඔයාලට කරුණු තුනක් ඇරදේ. හරිද? දැන් අපි කතා කරේ නිදාරියන්ගේ අරිය සම්මිතියක් දක්වනවා. අරිය සම්මිතියක් කියන්නේ එක ලක්ෂයක් කරා ඕනම පැත්තක. ඒ කියන්නේ හරියට මධ්‍ය ලක්ෂ්‍ය වෙන්න ඕනේ. හරිද? ඒ දැන් ඔයා ගත්තාම මේ අපි මෙඩුසා ගත්තනේ. මෙඩුසාගේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා මෙහෙම කොයි පැත්තෙන් ඉරක් ගැහුවා මෙඩුසා හරි සමානයි. හරිද? එතකොට දැන් නිදාරියා අරිය සම්මිතියක වෙද්දී ඇනලීඩාගෙන් අපිට හම්බෙන්නේ ද්විපාර්ශ්වික සම්මිතියක්. ද්විපාර්ශ්වික සම්මිතියක් කියන්නේ මොකක්ද? ඔයාලා දන්නාද ද්විපාර්ශ්වික සම්මිතියක කෝණ ගැන මම හිතන්නේ ගණන් වලට උගන්වනවා ඇති. අපි ආයෙ කතා කරමු. දැන් සාමාන්‍ය හැකරැල්ලක් ඉන්නේ මේ වගේනේ. හරි. දැන් මේ හැකරැල්ල. හරිද? පොඩ්ඩක් ඇදයි මේ හැකරැල්ලගේ මැද හරිය. හැකරැල්ලගේ හරියටම මැදින්. ඒ කියන්නේ හරිය හැකරැල්ලගේ හරි මධ්‍ය ලක්ෂ්‍යය. ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ හරි මධ්‍ය ලක්ෂ්‍යය කැපුවා. හරිද? දැන් මේ හැකරැල්ල කැපුවා කියලා හිතා ගන්න. හරිද? කැපුවට පස්සේ මේ කෑලි දෙක එකට තියලා බැලුවාම මේ ඔක්කොම ලක්ෂණ එකයි. හරි? මේ දෙක හරිය නිකන් කපාපු පළුව වගේ කියලා කියන්නේ. කපාපු පළුව වගේ කියන්නේ අන්න ඒකට. හරිද? එතකොට දැන් මේ ඔයාලට මෙතන මේ ස්ක්‍රීන් ෂෙයාර් එකේ පේනවා ඇති පත්තෑය එක්ක. හරිද? අපිට ඊළඟට කතා කරන්න තියෙන කරුණු තමයි මේ පත්තෑයගේ මේ ඔයාලට පේනවා ඇති නිකන් මේ කෑලි කැඩිලා වගේ. ඔයාලා ඕන තරම් දැකලා ඇති පත්තෑය හැකරැල්ලේ ගත්තොත් එහෙම නිකන් ගැටි වගේ තියෙනවා. හරිද? මේකට කියන්නේ දේහය ඛණ්ඩනය වෙලා කියලා. හරිද? ඒක ඔයාලට තියෙන එක කරුණක්. ඇනලීඩා ගැන කතා කරද්දී තියෙන දෙවෙනි කරුණ විදිහට ගත්තාම දේහය ඛණ්ඩනය වී ඇත කියන එක තමයි දෙවෙනි කරුණට ගන්න. දැන් ඔයාලට පේන ඇති මේ මම මවුස් පොයින්ටර් එක ගෙනියන තැන මේ තියෙන කැඩි වෙලා මේකට තමයි දේහය මේ ඛණ්ඩනය වෙලා ඇත කියලා කියන්නේ. හරිද? එතකොට දැන් මේ ඔයාලට මේ පත්තෑයගේ මුඛය සහ ගුදේ පේනවා ඇති. ඔයාලා පොතේ ලකුණු කරලා හැම තියෙනවා. මේ තියෙන්නේ මුඛය, මේ තියෙන්නේ ගුදේ. එතකොට තුන්වෙනි කාරණුව විදිහට ඔයාලට තියෙන්නේ සිහින් දිග පණුවාකාර දේහදර. ඒක නම් ඔයාලා දන්නවනේ මෙතන පත්තෑයක් හැකරෙල් එක ගත්තා. සිහින් කියන්නේ හරි පටුයි පොඩි. හැබැයි ගොඩක් දිගයි. සිහින් දිග පණුවාකාර දේහ දරනවා. හරිද? දැන් මේවා තමයි ඇනලීඩා ගැන තියෙන ඔයාලට කරුණු. හරිද? අපි දැන් ඇනලීඩා ගැන කරුණු ආයේ මුලින්ම කතා කරමු. පළවෙනි කරුණ තමයි දේහ ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වයි. ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වනවා කියන්නේ මධ්‍ය ලක්ෂ්‍යයේ ඉඳන් දෙපැත්තට කැපුවාම දෙපැත්තම එකම සමානයි. එතකොට දෙවෙනි කාරණා තමයි දේහේ ඛණ්ඩනයෙන් ලක් වී ඇත කියන්නේ අර පත්තෑය වලට ස්ක්‍රීන් එකේ තියෙන කෑලි වලට බෙදලා තියෙන එක. ඊපස් තුන්වෙනි කරුණ ගත්තාම සිහින් දිග පණු ආකාර දේහ දර. හරි මේ කරුණ තුන තමයි මතක තියාගන්න ඕනේ. නිදාරියාගේ කරුණ තුනයි. ඇනීඩාගේ කරුණ තුනයි. හරිද? ඊට පස්සේ අපි ඇනීඩා ගැන ලියාගෙන ඉමු. ඊට පස්සේ ආයෙ අර මුළු මොකක්ද නිදාරියා ගැන ලියුවා වගේම ඊළඟ මාතෘකාව හරියට ඇනීඩා ගැන ලියා ගන්න. හරිද? ඇනීඩා ගැන ලියා ගන්න. ආයෙ අර වගේම තර ලකුණක් දැම්මා. තර ලකුණක් දැම්මා පරිසරය. පරිසරයට ඉස්සරහ කෙටියක් දාලා කරදිය කොමාවක් මිරිදිය කරදිය කොමාවක් මිරිදිය සහ තෙත්
ප්‍රදේශවල ජීවත් වේ. කරදිය, කොමාවක්, මිරිදිය සහ තෙත් ප්‍රදේශවල ජීවත් වේ. කරදිය, අනේ මිරිදිය. ආයෙ මුලින් ඉඳන් කියන්නකෝ. හරි තර ලකුණක් දැම්මා. තර ලකුණ නේ පරිසරයට ඉස්සරහින් ගෙඩියක් දාගත්තා. කරදිය, කොමාවක්, මිරිදිය සහ තෙත් ප්‍රදේශවල ජීවත් වේ. හරිද? ඊට පස්සේ ඊළඟ තර ලකුණ ආහාර ක්‍රමය. දැන් මේ වංශයේ කාණ්ඩයේ සතෙක් හින්ද තමයි අපිට ගොඩක් සරුපසක් ගන්න පුළුවන් වෙන්නේ. කවුද සතා? දන්නවනම් කියන්න කවුරු හරි? දැන් ඔයාලා ඔය වත්තේ වැඩ කරද්දීම හොඳ පස් හාරදීම අහු වෙනවා. කවුද සතා? ගැඩවිලා. අන්න හරි. හරිද? ගැඩවිලා. ආහාර ක්‍රමය කියලා දාලා කෙටි එකක් ගෙවුවා. ගැඩවිලා කියලා දැම්මා. ගැඩවිලා කියලා දැම්මා වරහන් ඇතුළේ ලියා ගන්න. ගැඩවිලා කියලා දැම්මා වරහන් ඇතුළේ ලියා ගන්න. දි รา පත් වන ශාක හා සත්ත්ව කොටස් මත ගැඩවිලා කියලා දාගත්තා. දි รา පත් වන ශාක හා සත්ත්ව කොටස් මත. හරිද? දි รา පත් වන ශාක හා සත්ත්ව කොටස් මත. ඊට පස්සේ කොමාවක් දාගත්තා. ඔය මේ ආහාර ක්‍රමය ගැන කියන්නේ කොමාවක් දාගත්තා. පත්තෑ පණුව කියලා ලියා ගන්න. පත්තෑ පණුව කියලා ලියලා පත්තෑ පණුව කියලා ලියාගෙන කුඩා සතුන් කියලා ලියා ගන්න. වරහන් ඇතුලේ කුඩා සතුන්. පත්තෑ කන්නේ කුඩා සත්තු. පත්තෑ පණුව කුඩා සතුන්. කුඩා සතුන්. හරිද? පත්තෑ පණුව කුඩා සතුන්. ඊට පස්සේ තව කොමාවක් දාලා මේ ආහාර ක්‍රමයට මම ලියාගන්නේ. ආහාර ක්‍රමයට මම ලියාගන්නේ කුඩැල්ලා. හරිද? කුඩැල්ලත් මේ කාණ්ඩෙටම ඈත් වෙන්නේ. ඔය රත්නපුර පැත්ත ඔය තේ පැත්තවල කටේ යන්නේ නැති කුඩැල්ලු කනවා. එල්ලෙනවා. දන්නේවත් නැහැ හැබැයි යාළුවෝ නම් අපිට වගේ කෑවොත් උනත් ගෑනවා. හරිද? කුඩැල්ල කියලා දාගත්තා. වරහන් ඇතුලේ රුධිරය කියලා ලියාගන්න. කුඩැල්ල කියලා දාගෙන රුධිරය කියලා ලියාගන්න. රුධිරය කියලා ලියාගත්තා. හරිද? ලියාගත්තා නේද? ලියාගත්තද? ඔව් අයියේ. හරි. ඊට පස්සේ ආයෙත් අර අපි මේ හැම එකක්ම ලියන්නේ එකම මේ ෆෝමැට් එකට. හරිද? කියන්නේ මේ ආහාර ක්‍රමය, ජීවත් වෙන පරිසරය ඒව ටික ඔක්කොම ලියන්නේ මේ විදිහට. ඊට පස්සේ ලියාගෙන ලක්ෂණ කියලා. හරිද? ලක්ෂණ. ලක්ෂණ කියන මාතෘකාව දාගත්තා. ලක්ෂණ කියලා දාගත්තා. දේහය ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වයි. තර ලකුණක් දාලා ලක්ෂණය යටතේ දේහය ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වයි. හරිද? දේහය ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වයි කියලා ලියාගෙන ඊට පස්සේ ආයෙත් අර වගේ අපි දැන් මේ නිදාරියන් යන්නේ රවුම අන්න ඒ වගේ මේක හැම පැත්තම කඩන්නේ නැහැ. මෙහෙම මධ්‍ය ලක්ෂ්‍ය තියාගෙන මෙන්න එක ඉරක් බෙදා ගන්න. ඊට පස්සේ ලියා ගන්න ද්විපාර්ශ්වික සම්මිතිය කියලා. හරිද? රවුමක් ඇදගත්තා. ඒක මැදින් අයියේ විනාඩි 2ක් ඉන්නේ. හරි හරි. ටක් ගාලා දාගන්න. අපිට ගොඩක් වැඩ කරන්න ඕනද? හරිද? දැන් මා අවුරුද්ද සෑහෙන ප්‍රමාණයක් ගෙවිලා ඉවරයි. තාම අපි දෙවෙනි පාඩු
පන්ති පටන් ගත්තා විතරයි. හැබැයි අපි දැන් මේ පාඩම් ටික ඉවර කරලා අපි සෙනසුරාදා ආයේ පස්වෙනි පාඩම පටන් ගන්නවා. දවස් දෙකේ පාඩම් දෙකක් යන කියලා මම ඔයාලට කලින් කිව්වා. පළවෙනි වාරේ පාඩම් ටික ඉවර කරලා පේපර් එකක් එහෙම කරලා දෙවෙනි වාරේට පාඩම කරලා ඊට පස්සේ තුන්වෙනි වාරේ ඉස්කෝලේ පටන් ගන්න කලින් අපි 8 වසරේ ඉවර කරගමු කොහොමද? හරිද? ඊට පස්සේ අඳගත්තා නේද? පොඩ්ඩක් ඉන්න අයියේ. හදලා ඉවරයි අයියේ. හරි නේද? ලියාගත්තා නේද? ඊට පස්සේ ඉලේ කරුණු කොහොමද දාගන්නේ? ඉලේ කරුණු කොහොමද දාගන්නේ? ඉලේ කරුණු කොහොමද දාලා සිහින් දිග පණුවාකාර දේහදරයි. සිහින් දිග පණුවාකාර දේහදරයි. හරිද? ළමයි ලියාගත්තද? සිහින් දිග පණුවාකාර දේහදරයි. ඊට පස්සේ ඊළඟ ලකුණ දේහය ඛණ්ඩ වලට බෙදී ඇත. දේහය ඛණ්ඩ වලට බෙදී ඇත. දේහය ඛණ්ඩ වලට බෙදී ඇත. අපි දැන් කතා කරා කරුණු තුනක් ගැන. අපි කරුණු තුන මොකද ලියාගත්තා. දැන් ඔයාලට පැහැදිලි නෝට් එක වෙන දැන් බැලුවම පරිසරය වෙනම තියෙනවා, ආහාර ක්‍රමය වෙනම තියෙනවා, ලක්ෂණ වෙනම තියෙනවා. නෝට් එක ලස්සනයි පාඩම් කරන්න දැන්. හරිද? ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩය අපිට මොලුස්කා ගැන කතා කරන්න දෙන්නේ. මොලුස්කා. හරිද? මොලුස්කා ගැන මොලුස්කා ගැන කතා කරන්න ගත්ත ගමන් හම්බෙන්නේ ගොළුබෙල්ලා. ගොළුබෙල්ලා ගැන දැනගන්න නැති පොඩි කාලේ මම කට්ටේ මුස්සලා ගොළුබෙල්ලා අතර ඉන්නවා කියලා බලනවා. ඒකට ගොළුබෙල්ලා නැහැ. ඇටි කුකුලා පහලා උදේ වෙද්දි. හරිද? රැට වගේ යනවා නම් ගොළුබෙල්ලා වලට පේනවා. හිමීට යනවා. හරිද? ඊපස්සේ අපිට ගොළුබෙල්ලාගේ යටතේ කරුණු 3-4ක් මම කතා ගන්න තියෙනවා. මම ගොළුබෙල්ලාගේ පොඩි සැකස්මක් පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. මේ තියෙන ඔයාලට දැන් පේන ඇති ගොළුබෙල්ලෙක් මේ ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන එක පේනවා ඇති. මෙයාලගේ ප්‍රධාන කරුණු යටතේ ගත්තාම ඔයාලට පේන ඇති පොත අච්චුපත වගේ තියාගෙන ඉන්නවා නම් හැම මොලුස්කාවෙක්ටම පේශිම පාදයක් තියෙනවා. දැන් ඔයාලට ගොළුබෙල්ලෙක් වගේ අල්ලලා වගේ තියෙනවා නම් ඔය සෙවල ගෑවෙනවා වගේ. ඒක දැල්ලා ඇති. අන්න ඒක තමයි පේශිම පාදය. එයාලට මොකද සංචරණ අවයව මුකුත් නැහැ. එයාලා අර ශ්‍රාවය කරන මේ සෙවල වගේකින් තමයි ලිස්සල යන්නේ. හරිද? එතකොට මේ මොලුස්කාවන්ගේ ලක්ෂණ ගත්තාම පේශිම පාදයක් ඔයාලට පේන ඇති මේ තියෙන්නේ. මේක තමයි පේශිමේ පාදය. හරිද? මුදු දේහ දරනවා. මුදු දේහ දරනවා නම් ඔයාලා ගොළුබෙල්ලෙක් වගේ අල්ලලා තියෙනවා. හරිද? නිකන් මෙහෙම ඇල්ලුවාම නිකන් පංචන වගේ අල්ලලා නැති. මම නිකන් කියන්නේ එහෙම ඇල්ලුවාම නිකන් හරි සොෆ්ට් එකට දැනෙනවා. අන්න ඒකට තමයි මුදු දේහ දරනවා කියන්නේ. අන්න ඒ හින්දා මෙයාලට තවත් නමක් කියනවා. ඔයාලට ගහන්න පුළුවන් විවාහකට මෙහෙම. මොලුස්කාවන් හැඳින්වීම සඳහා යොදන වෙනත් නමක් නම් කරන්න කියලා. එතකොට ඔයාලා යටින් උත්තරේ තියෙනවා මෘත් වංශීන් කියලා. මෘත් කියන්නේ මෘදු දේහ දරන. මෘත් වංශීන් කියන්නේ ඒ වංශය. මෘදු දේහ දරන වංශය මෘත් වංශී. ඒ මොලුස්කාවන් කියන තවත් නමක් තමයි මෘත් වංශීන්. හරිද? ඊට පස්සේ දැක්කම අපි ඇනලීඩාගේ කතා කරපු මේ කතාව මෙතනම කියනවා.
හරිද? අපි ඇනලිටලා කතා කරා ද්විපාර්ශ්ව සම්මිතිය ගැන. ඒක කෙලින්ම බෙදලා දෙනවා ද්විපාර්ශ්ව සම්මිතිය. හරියට මධ්‍ය ලක්ෂ්‍ය හරහා බෙදුවාම දික්කඩට හෝ හරස් කඩට දෙපැත්තම සමානයි. හරිද? එතකොට ඇතැම් මොලස්කාවෝ කවච දරයි. අයි මේක ඇතැම් මොලස්කාවෝ කියලා කිව්වේ. හරිද? දැන් ඔයාලා දැකලා තියෙන සාමාන්‍ය මොලස්කාවන්ට ගෙවත්ත පේන්න දෙන උදාහරණයක් තමයි මං කිව්වේ ගොළු බෙල්ලා කියලා. හරිද? දැන් ඔයාලා සත්තුවත්ට ගිහිලා තියෙනවනේ. සත්තුවතට ගිහිලා තියෙනවනේ. එහෙ ඉන්න බූවල්ල ඔය මොලස්කා කාණ්ඩේට තමයි අයත් වෙන්නේ. හැබැයි මොලස්කා කාණ්ඩේට අයත් වුණාට එයාලගේ නෑ නේද? ගොළු බෙල්ලාගේ ගොළු බෙලි කට්ටක් වගේ එකක් නෑ නේද? අන්න ඒක තමයි ඇතැම් මේ මොලස්කාවන් අර කට්ට වගේ එක තියෙනවා කියන්නේ. ඒ කට්ට හැදලා තින්නේ මොකෙන්ද දන්නවද? කවුරුත් දන්නවනම් කියන්න. කවුරුත් දන්නේ නැද්ද? අහිතකර කාලවලදී මේ ජීවත් වෙන්න ඔව් නෑ මම අහන්නේ කට්ට හැදලා තියෙන්නේ මොනවයින්ද කියලා දන්නවද? නෑනේ. ඔය දත් හැදලා තියෙන්නේ. දත් හැදලා තියෙන්නේ මොනවයින්ද කියලා දන්නවද? දන්නේ නෑනේ. හරිද? ඕක හැදලා තියෙන්නේ කැල්සියම් කාබනේට් වලින්. හරිද? ඔය මොලුස් මේ ගොළු බෙල්ලාගේ මේ කවච වගේ එකක් හැදලා තියෙන්නේ ඔය කැල්සියම් කාබනේට් කියන රසායනික සංයෝගයෙන්. හරිද? ඒක පොඩ්ඩක් හිතේ තියාගන්න. ඉස්සරහට ඕන වෙයි. ඕලෙල් වලට වගේ යද්දි. එතකොට දැන් ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් ෂොට් එකේ ගොළු බෙල්ලාගේ මේ තියෙන්නේ කවචය අපි කිව්වර කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච කට්ට. එතකොට මේදී යටින් තියෙන්නේ පේශි මේ පාදේ, මේ උඩ තියෙන්නේ කශිකා දෙක. හරිද? දැන් ඔයාලගෙන් විභාගෙට මෙහෙම දෙනවා. විභාගෙට කියනවා මුලුස්කාවෙක් කියලා නම් කරන්න කිව්වොත් එහෙම පටගාලා ඇඳලා මෙහෙම එක. පොඩ ලස්සන නදින්නේ මඩන් තාරි ටීචර් හරි හොයාගන්න පුළුවන් වෙන නැත්තම් වෙන සතෙක් කියන එක. මේ ගත්තා කවචය කියලා ලකුණු කරා. කශිකා දෙක පේශි මේ පාදේ. හරිද? එහෙනම් අපි මොලුස්කාවන් ගැන නෝට් එකක් දාගමු. හරි. අර වගේම නිරාරිය ඇනලිටා වගේම මොලස්කා කියලා මාතෘකාව දාගන්න. මොලස්කා කියලා මාතෘකාව දාගත්තා. අර වගේම තර ලකුණක් දැම්මා. පරිසරය. පරිසරය ගැන මම ඔයාලට කියපු උදාහරණ වලින් තේරෙනවා. ගොඩබිම වල උදාහරණ ගොළු බෙල්ලා. එතකොට මිරිදියෙත් ඉන්නවා ඔය වගේම බෙල්ලෝ වගේ જાතියක්. එතකොට කරදියට උදාහරණ වලට අපි බූවල්ලා ගත්තා. එතකොට තර ලකුණු දෙම්මා. පරිසරය කියලා ආගත්තා. ඉස්සරහින් පොඩි එකක් දාගන්න. පරිසරය කියලා දාගත්තා. ඉස්සරහින් පොඩි එකක් දාගන්න. හරිද? පරිසරය කියලා දාගත්තා. ඉස්සරහින් පොඩි එකක් දාගත්තා. ගොඩබිම ගොඩබිම කොමාවක් මිරිදිය කොමාවක් කරදිය. හරිද? පරිසරය කියලා දාගත්තා. කිඩියක් ගහගත්තා. ගොඩබිම කොමාවක් මිරිදිය කොමාවක් කරදිය. හරිද? දැන් ඔයාලට පොත බලනකොට මේ නෝට් එක බලාගත්තාම ලේසි. දැන් කෙලින්ම පොත බැලුවා. මෙහෙම කෙලින්ම දෙනවා. පරිසරය, ආහාර ක්‍රමය, ලක්ෂණ කෙලින්ම පොත බැලුවාම ඔක්කොම සත්තු මේ සත්ත්ව පාඩම එකම කරුණු ගොඩක් යටතේ වෙන් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි තර ලකුණ ආහාර ක්‍රමය. දැන් අර උදාහරණ ලියාගෙන ඉවරයි. දෙවෙනි තර ලකුණ ආහාර ක්‍රමය. දෙවෙනි තර ලකුණ ආහාර ක්‍රමය. ආහාර ක්‍රමය කියලා දාගත්තා.
ඇතැමුන් ශාක භක්ෂකය ඇතැමුන් ශාක භක්ෂකය ඇතැමුන් ශාක භක්ෂකය ඇතැමුන් විලෝපිකයන්නේ ඇතැමුන් ශාක භක්ෂකය කියන්නේ ගොල් බෙල්ලෝ ඔයාලා හදලා තියෙනවා නම් ඔය පොඩි පාත්‍රයකින් දාලා තියෙනවා උදේ වෙද්දි මොකද තියෙන්නේ ගස්වල කොළ කෑලි කෑලි නැහැ මොකද ගොල් බෙල්ලෝ කාලා හරිද ඇතැමුන් ශාක භක්ෂකය ඇතැමුන් විලෝපිකයන්නේ ආහාර ක්‍රමයට බෙදියාගන්න ඇතැමුන් ශාක භක්ෂකය ඇතැමුන් විලෝපිකයන්නේ ඔයාලා දන්නවද මේ කවුරු හරි කියන්න මට දන්නවනම් දැන් ඔය ගොල් බෙල්ලෝ වගාවකට හානි කරනවනේ ඔය වගේ පාත්‍රයක් ආරක්ෂා කරගන්න දාන යොදා ගන්න ක්‍රමයක් සතක් කියන්නේ මේ ශාකයක් මගින්ම දන්නවනේ සාමාන්‍යයෙන් පාත්‍රයකින් දාලා තියනවා නම් ඔය ගොළු බෙල්ල කන්න නැති වෙන්න වටේ හිටවන මොනවා හරි දන්නවද ඒ මොනවද කියන්නේ දන්නවද කවුරු හරි දන්නවද කියන්නේ කයින් කියන්නේ කවුරු හරි දන්නේ නැද්ද කවුරුද දන්නේ නැද්ද මොකක්ද අයියේ දැන් ඔය පාත්‍යයක් දානකොට හරිද ඔය ගොළු බෙල්ලෝ එහෙම සත්තු වෙන්නේ නැති වෙන්න පාත්‍ය වටේට හිටවන ශාකයක් කවුරු හරි දන්නවනම් කවුරු හරි කියන්නේ දාස් පෙතියා හරි දාස් පෙතියත් හරි තව එකක් තියෙනවා මතක් කරලා කියන්න ලුණු මතක් වුනේ නැද්ද අර පොඩි ලුණු හිටවනම් මතක නැද්ද හිටවලා නැද්ද හරි පොඩි ලුණු හිටවලා නැද්ද හරිද එහෙනම් අපි ඊළඟට යනවා මොලස්කාවන් යටතේ විශේෂ ලක්ෂණ කියලා ලියා ගන්න මාතෘකා යටතේ ලක්ෂණ හරිද ලක්ෂණ කියලා දාගත්තා යටින් තර ලකුණක් දාගන්න යටින් තර ලකුණක් දාගන්න ලක්ෂණ කියලා දාගත්තා යටින් තර ලකුණක් දාගත්තා ලියාගත්තා ද්විපාර්ශ්වික සමමිතිය දක්වයි ද්විපාර්ශ්වික සමමිතියක් දක්වයි අයියේ ඔව් කියන්න අර ආහාර ක්‍රම කියලා ලියලා මොකද්ද ලියන්න ඕනේ ලක්ෂණ යටතේ අපි අර කලින් සත්තු කාණ්ඩ දෙක කතා කරේ ලක්ෂණ යටතේ තර ලකුණක් දැම්මා ද්විපාර්ශ්වික සමමිතියක් දක්වයි හරිද ද්විපාර්ශ්වික සමමිතියක් දක්වයි හරියි ඊට දෙවෙනි කරන දෙවෙනි තර ලකුණ දාලා මෘදු දේහ දරන බැවින් මෘදු දේහ දරන බැවින් මෘදු දේහ දරන බැවින් මෘදු දේහ දරන බැවින් හරිද මෘත් වංශීන් ලෙස හඳුන්වයි මෘදු දේහ දරන බැවින් මෘත් වංශීන් ලෙස හඳුන්වයි මෘදු දේහ දරන බැවින් මෘත් වංශීන් ලෙස හඳුන්වයි මම කතා කරා මෘත් වංශීන් කියන්නේ මොකද්ද කියලා ඊපස්සේ තුන්වෙනි තර ලකුණ දාගන්න ලක්ෂණ යටතේ අපි ලියාගන්න මේ තුන්වෙනි තර ලකුණ දාගත්තා පේශිමය පාදයක් ඇත පේශිමය පාදයක් ඇත තුන්වෙනි තර ලකුණ යටතේ ලියාගන්න පේශිමය පාදයක් ඇත එච්චරයි දයි නෑ තව තර ලකුණු දාන්න තියෙනවා තව දෙකක් තියෙනවා මට ගන්න තුන්වෙනි තර ලකුණ කතා කරන්නේ
හතරවෙනි තර ලකුණ දේහ ශ්‍රේෂ්ඨමල වලින් ශ්‍රේෂ්ඨමල කියන්නේ මම අර කිව්වා කටින් ශ්‍රාවය කරන මෙහෙම දේවදාන තමයි යාලා යන්නේ කියලා. හතරවෙනි කර ලකුණ අපි ලියා ගන්න යන්නේ ඒක. දේහ ශ්‍රේෂ්ඨමල වලින් තෙත් වී ඇත. අර ගොළුබෙල්ල ඇල්ලුවම නිකන් අවුල් තෙත් මේ ඉස්සරල අන්න ඒක තමයි. දේහ ශ්‍රේෂ්ඨමල වලින් තෙත් වී ඇත. දැන් ඔයාලා විභාග ලියද්දි මේ ලියන්න බෑ මේ ගොළුබෙල්ලගේ දේහේ සෙවල වලින් වැසී ඇත කියලා ලියන්න බෑ. හරිද? දැන් මේ විද්‍යාවල තියෙන ඒක තමයි විද්‍යාත්මක නාම වලින් ලියන්න ඕනේ. දැන් මේ ඔයාලට කතා කරන භාෂාවෙන් කියන්නේ නෑනේ. අපි යන්න අර ගොළුබෙල්ලා මේ ශ්‍රේෂ්ඨමල වලින් වැහිලා ඉන්නවා කියන්නේ. එහෙම ලියන්නේ නෑනේ. හැබැයි පේපර් වල ලියද්දි ඔයාලා ලියන්න ශ්‍රේෂ්ඨමල වලින් වැසී ඇත. ඒක තමයි මේ සයන්ස් වල බලන්නේ. හරිද? විද්‍යාව වල බලන්නේ ඒ විද්‍යාත්මක නාමයන් භාවිතා කිරීම. ඒක 8 වසර 9 වසර නම් බලන්නේ නැහැ ගොඩක්. හැබැයි ඔයල් පේපර් මාකින් වල ඒ බලන්නේ විද්‍යාත්මක නාමයක්. හරිද? ඒක දැන් ඉඳන් පොඩි කාලේ ඉඳන් පුරුදු වුණාම ඔයාලට ලේසි. හරිද? අපි හතරවෙනි තර ලකුණ ගැන කිව්වේ දෙහි ශ්ලේෂ්මල වලින් වැසී ඇත කියලා. අයියෝ පේන්නේ නැහැනේ බෝඩ් එකවත් පේන්නේ නැහැ. දැන් හරිද? නෑයි මුකුත්ම වෙන්නේ. අවුලක් නැහැ මම කියන එක ඇහෙනවනේ. ඊට පස්සේ අපි හතරවෙනි තර ලකුණ ලියාගත්තා නේ. පස්වෙනි තර ලකුණ ලියාගෙන ඇතැම් මොලුස්කාවෝ කවච සහිතය. ඇතැම් මොලුස්කාවෝ කවච සහිතය. ලියාගත්තා උදාහරණයක් ගොළුබෙල්ලා. ඒක ලියාගන්න උදාහරණය ගොළුබෙල්ලා. හරිද? මම ඔයාලට දැන් පෙන්නන්නම් නිඩාරියා යටතට අයත් වෙන අර අපි කතා කරේ කොරල් භූභාව ගැන. අන්නේ කොරල් භූභාවන්ගේ පොඩි වීඩියෝක් දාන්නම්. අයියේ ගොළුබෙල්ල විතරයිනේ. එහෙනම් තව එකක් දාගන්න. කොමාවක් දාලා හංගොල්ලා කියලා ලියා ගන්න. හංගොල්ලා. හංගොල්ලා කියලා ලියා ගන්න. අයියේ දෙපියන් බෙල්ලා හරි නේද? ඔව් දෙපියන් බෙල්ලා. ඔයාලට පොතේ තිබ්බ හින්දා මම දුන්නේ නැත්තේ ඒක. දෙපියන් බෙල්ලත් හරි. මම පොතේ තිබ්බ හින්දා දුන්නේ නැත්තේ. Waters around the globe. දැන් ඔයාලා බලා ගන්න. ඔයාලා තියෙන්නේ Beyond their මුදුමල. brilliant appearance lies a පොතේ තියෙන hidden උදාහරණ විදියට significance. ඔය එක එක වර්ගයේ Coral are animals. උභාවම් පේන්නේ. Though they may look like colorful plants, coral are in fact made up of tiny animals called polyps. These invertebrates can range from the size of a pinhead to a bit larger than a basketball. Each polyp consists of a soft sac-like body topped by a mouth covered in stinging tentacles. To protect their soft bodies and add support, the polyps secrete limestone skeletons or calicles. කොරල් භූභාවන්ගේ මේ ශරීරයේ Corals are mega builders. ඒව ගැන වැඩි නෑ මම ඔයාලට මේ වීඩියෝ එක Polyp calicles connect to one another, creating a colony that acts as a single organism. As colonies grow over hundreds and thousands of years, they join with other colonies and become reefs that can grow to hundreds of miles long.
The largest coral reef is Australia's Great Barrier Reef, which began growing about 20,000 years ago. Coral reefs are some of the most diverse ecosystems on Earth. Though they cover less than 1% of the ocean floor, coral reefs are home to 25% of all marine creatures. It's been estimated that up to 2 million species. ඊළඟට අපිට තියෙන ආත්‍රපෝඩා. හරිද? අයියා අතනම් කොළු බෙල්ල විතරයිනේ. නෑ ගොළු බෙල්ලා කොමාවක් හංගෝල කියලා ලියාගන්න. දෙපියම් බෙල්ල එකක් ලියාගන්න කැමති නම් කොමාවක් දාලා හංගෝල කියලා ලියාගන්න. ඊට පස්සේ සමුද්‍ර ලියන්නේ නැහැ නේ. නෑ නෑ ඊළඟට කතා කරන්න යන්නේ අපි ඊළඟ මේ සත්ව කාණ්ඩයටනේ. ආත්‍රපෝඩා. පොඩ්ඩේ පේන්නේ නැහැ නේද තාම? පේනවද? නෑ අයියේ මොකද පේන්නේ නැහැ. අකුරු පේන්නේ නැද්ද? මොකුත්ම පේන්නේ නැහැ. එහෙම. හරි කමන්නේ අපි ආත්‍රපෝඩා ගැන කතා කරමු. අපුෂ්ඨවංශික සත්ව කාණ්ඩය ගත්තාම අපුෂ්ඨවංශීන්ගේ වැඩිම ප්‍රමාණය. ඒ කියන්නේ අපුෂ්ඨවංශී ලෝකේ වැඩිම ප්‍රමාණයක් කාත් වෙන්නේ මේ ආත්‍රපෝඩා ගණයට. ඔයාලා එදා කිව්වා කුරුමිනියා. මම ඇහුවා මේ පෘෂ්ඨවංශික අපුෂ්ඨවංශීන්ගේ උදාහරණ ඇහුවම කෙලින්ම කිව්වේ පෘෂ්ඨවංශී කියලා කුරුමිනියා. කුරුමිනියා කියන අපුෂ්ඨවංශී කුරුමිනියා අයත් වෙන්නේ මේ ආත්‍රපෝඩා ගණයට. හරිද? දැන් අපි ආත්‍රපෝඩා ගණය ගැන කතා කරද්දී ඔයාලට පොතේ තියෙනවා කරුණු හතරක් යටතේ ඒක විස්තර කරන්න. ඒකත් අපි නිඩාරියා අනලිඩා මොලස්කා ගැන කතා කරා වගේම ආත්‍රපෝඩා ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වනවා. දැන් ආත්‍රපෝඩා කොහොමද ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වන්නේ? දැන් මෙහෙම ගත්තාම කුරුමිනියක් දිගෑරලා ගත්තාම කකුල් මෙහෙම තියෙනවා හයක්. හරිද? කකුල් එකයි ඒකට කුරුමිනිය කියලා හිතා ගන්න. මේකත් මෙහෙම දෙකට බෙදුවාම දෙපැත්තම හරි සමානයි. හරිද? එතකොට ද්විපාර්ශ්වික සම්මිතියක් දක්වනවා. එතකොට දෙවෙනි කාරණාව තියෙන්නේ දේහයේ මතු පිට බාහිර සැකිල්ලක් ඇත. මොකද බාහිර සැකිල්ලක් ඇත කියන්නේ? දැන් දේහයේ මතු පිට බාහිර සැකිල්ලක් ඇත කියන්නේ ඔයාලට සිස්සත් තියෙනවා මේ කුරුමිනිය ගැන කතා කරන්න. හිස උරස සහ උදරය කියලා කොටස් තුනක් යටතේ. හරිද? ඒ හිස උරස උදරය උරස සහ උදරය කියන කොටස් තුන. හරිද? ඒ වගේ කොටස් තුනකට බෙදිලා. හරිද? ඔයාලා දැන් කුරුමිනියක් අතර ගත්තාම පේන වැදිලා කෑලි කෑලි වලට බෙදලා තියෙනවා. අන්න ඒ කෑලි තුන තමයි හිස උරස සහ උදරය. මේකට තමයි කියන්නේ බාහිර සැකිල්ලක් තියෙනවා කියලා. හරිද? ඊට පස්සේ තුන්වෙනි කාරණාව ගත්තාම ඇතම් විශේෂ පියාපත් දරයි. හැම කුරුමිනියකටම පියාපත් නැහැ. මොකද මකුල වලට පියාපත් බෑනේ. අන්න ඒ වගේ තමයි ඇතම් විශේෂ පියාපත් දරයි. හරිද? ඊට පස්සේ හතරවෙනි කාරණාව ගැන කතා කරාම සංධි සහිත උපාංග තියෙනවා. මොකද්ද මේ සංධි සහිත උපාංග කියන්නේ? දැන් ඔයාලා දැන් මම එක කකුලක් අදින්න මේ කුරුමිනියගේ හරිද මේ ආත්‍රපෝඩා ගණයට අය මේ හරිද? මෙයාලගේ මේ කකුල් වල හරිද? මෙන්න මේ හැමතැනම ජොයින්ට් එකක් තියෙනවා. හරිද? මේ ජොයින්ට් එක එහාට මෙහාට කරන්න පුළුවන්. ඒක තමයි යාලා පිටි නගින්න එහා මෙහා යන්නේ. අන්න ඒවට තමයි මේ සංධි සහිත මේ සංධි තියෙනවා. මෙන්න මේ සංධි සහිත පාද. අන්න මේ සංධි සහිත පාද දරන නිසා ආත්‍රපෝඩාවන් අයත් වන්නේ සංධි පාදකයින් කියන කාණ්ඩය යටතේ. හරිද? ඒක අපි කතා කරා අපුෂ්ඨවංශීන්ගේ වැඩිම ප්‍රමාණය. අපුෂ්ඨවංශීකින් නෙමෙයි මේ ශුද්‍රජීවීන් නැර සියලුම සත්වයන්ගේ. හරිද? ශුද්‍රජීවීන් නැර සියලුම සත්වයන්ගේ වැඩිම ප්‍රමාණයක් අයත් වන්නේ අපුෂ්ඨවංශීන්ගේ මේ ආත්‍රපෝඩා ගණයට. හරිද? එතන අපි උදාහරණ ගත්තාම සාමාන්‍යලයා ගෝනුස්සා ඔය පොල් කුරුමිනියා තව කුරුමිනිය තමයි ගොඩාක්ම ඉන්නේ ආත්‍රපෝඩා ගණයට. හරිද? එතන අපි කර්ම හතර ගැන කතා කරා. අපි දැන් අර කලින් සත්ත්ව කාණ්ඩ තුන ලියාගත්තා වගේම ලියා ගන්න ආත්‍රපෝඩා කියලා. හරි අයියේ. හරිද? ආත්‍රපෝඩා කියලා ලියාගත්තා. තර ලකුණක් දාගන්න. යටින් තර ලකුණක් දාගන්න.
පරිසරය කියලා ලියාගන්න. පරිසරය. පරිසරය කියලා ලියාගන්න. පරිසරය ලියාගත්තා. කෙටි රක් වහගන්න. කෙටි රක් ගන්න. පරිසරයට ඉස්සරහින් කෙටි රක් ගහලා භෞමික කියන්නේ මේ ගොඩ. හරිද? අපි මේ විදිහට මේ වස්තුන් සියල්ල දෙන්නේ භෞමික. හරිද? භෞමික ජලජ මේ අපි ලියාගන්නේ පරිසරය යන්නේ කෙටි රක් ගහලා භෞමික කුමාවක් ජලජ වායව. හරිද? පරිසරය තුන තමයි භෞමික ජලජ වායව. ඉතින් ඒකෙම පේන ඔයාලට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ මොකද අනිත් සප්ත කාණ්ඩ එකකටවත් වායව කොටස් වල ජීවත් වෙන්න බෑ. හැබැයි මේ තුනෙන්ම මෙයාලට ජීවත් වෙන්න පුළුවන්. මේ පරිසර තුනෙන් භෞමික ජලජ වායව කියන තුනෙන්ම ඒකෙම පේනවා ආත්‍රපෝඩා වැඩි ප්‍රමාණයක්. අයියේ වායව කියන්නේ මොනවද පරිසර වලටද? ඊට පස්සේ හරිද? අයියේ ආහාර ක්‍රමය. ඒක දාලා ලකුණු දාලා. අයියේ ඔව් කියන්න. පරිසරය කියලා කෙටි රක් ගාලා මොනවද ලියන්න ඕනේ? භෞමික කුමාර ජලජ කුමාර වායව. භෞමික කුමාර ජලජ එතරයි නේද අයියේ? වායව. ඔව් ඒ ටික. හරිද? ඊට පස්සේ දෙවෙනි තර ලකුණු දාගත්තා. ආහාර ක්‍රමය. මේක ලියා ගන්න ඕනේ ශාක භක්ෂක කොමාවක් අයියේ ශාක භක්ෂක. පොල් කුරුමිනි එහෙම කන්නේ ශාක භක්ෂක. අයියේ පරිසරය පොඩ්ඩක් කියනවද? හරි. පළවෙනි තර ලකුණ පරිසරය දාගත්තා. ඊට පස්සේ ඊට ඉස්සරහින් කෙටි එකක් ගහගත්තා. කෙටි එකක් ගහගත්තා. භෞමික කොමාවක් ජලජ කොමාවක් පරිසරය. එතකොට මේ පරිසරය නෙමෙයි වායව. sorry. ඊට පස්සේ පරිසරය යටද තියෙන කොටස් වල තමයි භෞමික ජලජ වායව. ඊට පස්සේ දෙවෙනි තර ලකුණ ආහාර ක්‍රමය. හරිද? ආහාර ක්‍රමය කියලා අපි ලියාගත්තා ශාක භක්ෂක කොමාවක් මාංශ භක්ෂක කොමාවක් සර්ව භක්ෂක. හරිද? සර්ව භක්ෂක. ඊට පස්සේ අපි ලියාගමු ආත්‍ර වඩාන් වලට උදාහරණ ටිකක් ලියාගමු. උදාහරණ කියලා ලියාගෙන උදා කියලා ලියාගෙන උදාහරණ කියලා ලියාගත්තා. අයියේ ලක්ෂණ ලියන්නේ නැද්ද? ලක්ෂණ ලියනවා ඊළඟට. අපි මේක පොඩ්ඩක් වෙනස් කරලා උදාහරණ කියලා ලියාගත්තා. ලක්ෂණ අපි ඊළඟට ලියමු. හරිද? ආත්‍ර වඩාන් උදාහරණ ටිකක් ලියාගමු. ගෝනුසා ඉස්සා කූඹියා කකුලුවා.
ඔය ඇති උදාහරණ ඔයාලට ආත්‍රෝඩ කියන මොනතරම් උදාහරණ දන්නවද පොඩ්ඩක් අපි ලියාගත්තා. හරිද? උදාහරණ ටික ලියාගත්තා අපි. ඊට පස්සේ අපි යනවා විශේෂ ලක්ෂණ යටතට. ඊට ලියාගන්න විශේෂ ලක්ෂණ කියලා. හරිද? විශේෂ ලක්ෂණ කියලා ලියාගත්තා. පළවෙනි තර ලකුණ දාගන්න. දාගන්න. ද්විපාර්ශ්වික සම්මිතියක් ඇත. අපි කතා කරා දැන් කයට කලින් කතා කරපු සත්ව කාණ්ඩ දෙකටම ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා. තර ලකුණට ලියා ගන්න ඕනේ ද්විපාර්ශ්වික සම්මිතියක් ඇත. ඊපස්සේ ද්විපාර්ශ්වික සම්මිතියක් ඇත. පළවෙනි තර ලකුණ. දෙවෙනි තර ලකුණ දාගත්තා. මතු පිට බාහිර සැකිල්ලක් ඇත. මතු පිට බාහිර සැකිල්ලක් ඇත. අයියේ ආයි දෙවනි තර ලකුණු කියන්නකෝ. හරි. මතු පිට හරිද? මතු පිට බාහිර සැකිල්ලක් ඇත. මම ඔයාලට කිව්වා කුරුමිනෙක් ගත්තාම මේ කෑලි කෑලි වලට බෙදලා දැන් බක්කුවර ගහම මේ හොඳටම පේන්නේ. මේ කෑලි කෑලි වලට බෙදලා තියෙන්නේ. අන්න ඒක තමයි. මතු පිට බාහිර සැකිල්ලක් ඇත. අන්න ඒකේ තමයි ඔයාලට පේන්නේ නිකන් මේ කුරුමිනිය මේ ඔක්කොම කුෂ්ඨ වංශයෙන් වගේ පේන්නේ නිකන් මේ අස්තියක් වගේනේ. අන්න ඒක තමයි මේ හේතුව. right? මතු පිට බාහිර සැකිල්ලක් තරණ එක. හරිද? තුන්වෙනි තර ලකුණ ඇතම් විශේෂ හරි කියන්න. ඇතම් විශේෂ පියාපත් සහිතය. ඇතම් විශේෂ පියාපත් සහිතය. අයියෝ ඇහෙන්නේ නැහැ හරියට. තාම ඇහෙන්නේ නැද්ද? දැන් ඇහෙනවනේ? දැන් එනවා. හරි. ඇතම් විශේෂ පියාපත් සහිතය. ඊට පස්සේ ඒකට ඒ කරුණු ඉස්සරහින් වරහණක් දාලා මොකක්ද අයියේ? ඒ කරුණු ඉස්සරහින් වරහණක් දාලා මේවා අයියේ පැහැදිලිව ඇහෙන්නේ නැහනේ අයියේ. හැමෝටම එහෙමද? ඔව් අයියේ. ඔව් අයියේ. දැන් හරිද බං? හරිද? දැන් හරි දැන් හරි අයියේ. දැන් හරි අයියේ. හරි. අපි වරහණ ගැන කතා කරන්නේ මේවා කුරුල්ලාන්ගෙන් මෙන් මොකක්ද අයියේ? කුරුල්ලාන්ගෙන් මෙන් අයියේ වරහණ තුන කියන්න ඕනේ මොකක්ද? වරහණ තුන ලියා ගන්න මේ මම කියන එක කුරුල්ලාන්ගෙන් මෙන් පූර්ව පාද අනුවර්තනය වී මේවා කුරුල්ලන්ගෙන් මේ පූර්වපාද අනුවර්තනය වී සෑදුණු ඒවා නොවේ. පූර්වපාද අනුවර්තනය වී සෑදුණු ඒවා නොවේ. හරිද? අදන් මම ඒක ගැන කියලා දෙන්න. මොකක්ද මේ කුරුල්ලන්ගෙන් මේ පූර්වපාද අනුවර්තනය වීමෙන් සෑදුණු ඒවා නොවේ කියන්නේ. හරිද? දැන් කුරුල්ලන්ගෙන් මේ අපි පාද එකක් ගත්තාට එයාලා ඇවිදින්නේ මේ පාද අයියේ වරහණ අහන්නේ නේද?
ඔව් වරහන් ඔව් දැන් වරහන් ඉවරයි. හරිද? මම මේ නිකන් ඒ වරහන් ලියාගත්ත දේ මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ කුරුල්ලන්ගේ ගත්තාම අපි මොකද්ද කිව්වේ පූර්ව පාද අනුවර්තනයේ විශාලුනේව නොමේ කියලා කියන්නේ. කුරුමිනියන්ගේ. හරිද? කුරුල්ලන්ගේ මේ පිටිපස්සේ කකුල් දෙක තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. යාලා ඇවිදින්නේ දැන් මේ වාඩුනම එයාලා මේ කෑම කන්න මේවා කරන්න මේ පිටිපස්සේ කකුල් දෙක තමයි ඔයාලට මේ පේන්නේ. හැබැයි යාලගේ ඉස්සරහා කකුල් දෙක තමයි මේ පියාපත් වෙලා තියෙන්නේ. හරිද? අන්න ඒක තමයි පූර්වපාද පියාපත් බවට අනුවර්තනය වන කට්ටියක් නෙමේ කුරුමිනියෝ. ඒ කියන්නේ මොකද්ද? කුරුමිනියන්ගේ පූර්වපාද. ඒ කියන්නේ ඉස්සරහා තියෙන පාද පියාපත් බවට හැරිලා නෙමේ ඒවා තියෙන්නේ. ඒවා වෙනම පාද. හැබැයි කුරුල්ලන්ගේ ගත්තාම ඒ අපිට තියෙන දැන් කුරුල්ලන්ගේ හතරක් තියෙනවා කියන්නේ පාද හතරක්. ඒ පාද හතරෙන් ඉස්සරහා තියෙන පාද දෙක තමයි මේ පිටිපස්සට නැමිලා පියාපත් වෙලා තියෙන්නේ. හැබැයි කුරුමිනියන්ගේ මේ පූර්ව පාද නෙමෙයි පියාපත් වෙලා තියෙන්නේ. එයාලගේ වෙනම තියෙනවා මේ ශරීරයේ වෙනම කොටසක් පියාපත් කියලා. අන්න ඒක තමයි අපි ඒ වරහන ඇතුලෙන් කිව්වේ. හරිද? ඊට පස්සේ හතරවෙනි තල ලකුණ දාගන්න. හතරවෙනි තල ලකුණ දාගන්න. සංධි සහිත උපාංග ඇත. සංධි සහිත උපාංග ඇත. එබැවින් අයියේ හතරවෙනි තර ලකුණේ නම් ආයෙ කියන්නකෝ. හරි. හතරවෙනි තර ලකුණ නේද? සංධි සහිත හතරවෙනි තර උපාංග ඇත. සංධි සහිත උපාංග ඇත. හරි අයියේ. එබැවින් සංධි පාදකයින් ලෙස හැදින්වේ. අපි කිව්වා සංධි පාදකයින් කියන්නේ මොකක්ද කියලා. අර දේහේ කොටස් වලට බෙදලා තියෙන එක. සංධි සහිත උපාංග ඇත. එබැවින් සංධි පාදකයින් ලෙස හැදින්වේ. හරි. ඔය හයිලයිට් එකක් එහෙම තියනවා නම් සංධි පාදකයින් කියන එකයි අපි අර කලින් මොලුස්කා ගැන කතා කරපු මුද්‍රාංශයෙන් කියන එකයි හයිලයිට් කරගන්න. හරිද? ඒ දෙක හයිලයිට් කරගන්න. සංධි පාදකයින් කියන එකයි මොලුස්කාවන්ගේ මුද්‍රාංශයෙන් කියන එකයි. හරිද? ඒ දෙක විභාගයට අහන්න පුළුවන් ඔයාලට. හායි. හරිද? අපි එතකොට දැන් මේ අපුෂ්ඨ වංශයෙන් කන කාණ්ඩය ගැන අපි ඉවර කරා කතා කරලා. හරි? අපිට අටවසරට තියෙන්නේ 4යි. මම කියව ඕලෙල් වලට තව එක්කෙනෙක් ඉදුණා කියලා. එතකොට අටවසරට තියෙන කොටස් ගොඩ අපි කතා කරලා ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ පෘෂ්ඨ වංශීන් ගැන කතා කරන්න. හරි. පෘෂ්ඨ වංශීන් උදාහරණ දෙක තුනක් මට කියන්න. මොකක්ද අශ්‍ය? හරි. තව කතා කරන්න නැති කට්ටිය කතා කරන්න. සිංහ, කොටියා, පූසා, බල්ලා. හරි. හරිද? දැන් මත්ස්‍ය. හරි. දැන් ඇති උදාහරණ ඇති. දැන් පෘෂ්ඨ වංශීන් ඔයාලට මුළු පෘෂ්ඨ වංශී කට්ටියත් කාණ්ඩ 5කට බෙදෙනවා. හරිද? අපි දැන් බලමු මොනවද මේ කාණ්ඩ 5 කියලා. හරිද? පෘෂ්ඨ වංශීන් කියන්නේ මම ඔයාලට එදා කියලා දුන්නා අභ්‍යන්තර සැකිල්ලක් දරන කට්ටිය. ඒ කියන්නේ අභ්‍යන්තර සැකිල්ල. එයාලගේ මේ තියෙන බාහිර සැකිල්ල, ඒ කියන්නේ බාහිරින් පේන එකට යටින් හරි ඝනකම් අභ්‍යන්තර සැකිල්ලක් මුළු දේහය පුරා වදිනවා. දේහය පුරා කියන්නේ තැන් වල නෑ. හැබැයි දේහය පුරා ව්‍යාප්ත වෙලා තියෙන අභ්‍යන්තර සැකිල්ලක්. හරිද? මේකට තමයි මේ පෘෂ්ඨ වංශීන් කියන්නේ. හරිද? එතකොට මේ පෘෂ්ඨ වංශීන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 5කට බෙදෙනවා. හරිද? ඒ කාණ්ඩ 5 මොනවද කියලා කිව්වොත් ඩිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවේස්, මැමේලියා. හරිද? මේ පහ ගැන ඔයාලට අහනවා. මේ පහ වගේම අපුෂ්ඨ වංශීන් බෙදෙන කාණ්ඩ ගැනයි පෘෂ්ඨ වංශීන් බෙදෙන කාණ්ඩ ගැනයි අහනවා. දැන් ඔයාලට එහෙම අහන්න පුළුවන් ප්‍රශ්නයක්. හරිද? අපුෂ්ඨ වංශීන් කාණ්ඩ ගණයට අයත් නොවන්නේ. හරිද? අපුෂ්ඨ වංශීන් කාණ්ඩ ගණයට අයත් නොවන්නේ උත්තර හතර තියෙනවා. අපුෂ්ඨ වංශීන් කාණ්ඩ ගණයට අයත් නොවන්නේ නිඩාරියා, ඇනලිඩා, මොලුස්කා, ඇම්ෆිබියා කියලා දාලා දෙනවා. හරිද?
එතකොට ඔයාලට ඔහම තමයි ප්‍රශ්නේ ඉන්නේ. එතකොට ඔයාලා ඇම්ෆිබියා කියලා දන්නවා දැන් අපි පාඩම කරාගත්තට පස්සේ අන්න ඒ වගේ ප්‍රශ්න තමයි එන්නේ. එතකොට තමයි ඔයාලා ලියන කොටසක් එනවා දෙක කොටස. ඒකේ අහන්න පුළුවන් පෘෂ්ඨවංශීන්ට උදාහරණ දෙකක්, පුෂ්ඨවංශීන් උදාහරණ දෙකක්. අන්න ඒ වගේ අහන්න පුළුවන්. එතකොට අපි ආයෙත් මතක් කරමු කාණ්ඩ පහ මොකක්ද කියලා. පිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවේස්, මැමේලියා. හරිද? අපි දැන් තව විනාඩි 15ක් වගේ තියෙන්නේ. අපි කතා කරමු දැන් මේ සත්ත්ව කාණ්ඩ පහ ගැන වෙනම කතා කරමු. හරිද? පිස්කේස්. මොකද පිස්කේස් කියන්නේ? ඔයාලා වුණතරක් දැකලා පිස්කේස් නම් වුණතර මේ ගෙවල් වලත් ඇති කරනවා. මාළු. මාළු කියන්නේ පිස්කේස් ගලේට ඇත් වෙන කට්ටිය. දැන් මේ මාළු ගත්තාම ඔයාලා දැන් මාළු ගෙදර උයන්න කන්න ගෙනකොට අම්මා කපනකොට පේන ඇති දැන් මේ කෑලි කපද්දි මේ වගේ කට්ටක් තියෙනවා. අන්න ඒකට තමයි අපි කිව්වේ අභ්‍යන්තර දේහ සැකිල්ල තියෙනවා කියලා. හරිද? එතකොට දැන් මේ මාළු ගැන කතා කරන්න ගත්තාම ගොඩාක් කරුණු කතා කරන්න තියෙනවා අපිට. හරිද? මිරිදිය මාළු, කරදිය මාළු මේ දෙගොල්ලෝගෙම ජීවත් වෙන මාළු ගැන මේ දෙගොල්ලොන්ගේ ජීවත් වෙන කලාපණුව මෙයාලගේ දේහය දක්වන අනුවර්තන ගොඩාක් වෙනස්. හරිද? දැන් මම මේ ඔයාලගේ පොතේ තියෙන මාතෘකාවෙන් පොඩ්ඩක් එහාට ගිහලා කතා කරන්නේ. හරිද? දැන් ඔයාලට මතක් කරනවා නම් ඔයාලා කියන්නේ මේ මිරිදිය මාළුන්ගේ හරිද? මිරිදිය මාළුන්ගේ කටයි. ඔයාලා දැන් මෝරෙක් තල්මහෙක් වගේ දැකලා තියෙනවනේ. සාමාන්‍යයෙන් සත්තු අතර ගියාම හරි පින්තූරකින් හරි මේ මිරිදිය මාළුන්ගේ කරදිය මාළුන්ගේ කටවල් තියෙන තැන් දෙකේ වෙනසක් තියෙනවා කියලා මතකයිද? මොකක්ද අයියේ? දැන් ඔයාලට මතක දැන් ඔයාලා කන්න මාළු ගෙනාවහම හරිද? මේ පොඩි මාළුන්ගේ කටවල් තියෙන්නේ කොහෙද කියලා මතකද? තව මෝරා වගේ ඩෝල්ෆින් වගේ මාළුන්ගේ කටවල් තියෙන්නේ කොහෙද කියලා මතකද? එහෙම මතකයක් නැද්ද? දැන් ඔය කතාවක් තියෙන්නේ ඔය මෝරා මොන වගේවක් තියෙන බඩේ කියලා. අන්න ඒ වගේ හරිද? මෝරාගේ කට තියෙන්නේ මේ වගේ මෙන්න එහෙම. හරිද? ඒ කියන්නේ මෝරාගේ කට තියෙන්නේ බඩ ගාවම. හරිද? ඒ කියන්නේ එයාලගේ මේ කෙලියම මාංශභක්ෂකයෝනේ. කට ඇරි ගම බඩට යන්න තමයි හදලා ඉන්නේ. එතකොට මේ ඉන්නේ කටින්ද නැහින මාළු වගේ කට තියෙන්නේ. කට ගාව කියන්නේ ඉස්සරහමයි. හරිද? පෙරේත කමකට කට ඉස්සරහමයි තියෙන්නේ. මේක ඔක්කාමුණ ගන්නවා. එයාලා මැරෙනවා. හරිද? එතකොට මේක තමයි මම ඔයාලට දැන් මේ නිකන් කරුණක් හරියට කිව්වේ. මිරිදිය මාළුන්ගේ කට තියෙන්නේ ඉස්සරහා. මේ තෝරා මෝරා වගේ මේ තව ඩෝල්ෆින් වගේ විශාල මාළුන්ගේ කට තියෙන්නේ බඩේ. බඩ ගාව බඩ ආසන්නයේ කෙලින්ම බඩ තමයි ඇතුල් වෙන්නේ. හරිද? ඒක අපි ගැන කතා කරමු වෙනත් කරුණක්. හරිද? ඊට පස්සේ අපිට පොතේ තියෙනවා පිස්කේස් ගැන කතා කරන්න ගියාම කරුණු හතරක් තියෙනවා. කරුණු පහක් තියෙනවා. ඔව් කරුණු පහක් තියෙනවා. පළවෙනි කරුණ ගන්නවා අපි. හරිද? පළවෙනි කරුණ ගන්නවා ආනාකූල හැඩයක් තරන. දැන් ඔය මගේ මේ ක්ලාස් එක යන කට්ටිය කිව්වා මේ ඉස්කෝලේ පාඩම් 7 8 9ක් කරලා තියෙනවා කියලා. ඉතින් දැන් දෙවෙනි වාරෙත් යන හින්දා කවුරු හරි දන්නවද ආනාකූල හැඩයක් කියන්නේ මොකක්ද කියලා? කවුරු හරි දන්නවනේ කියන්නේ ටක් ගාලා මයික් ඔන් කරලා කියන්න. සුළඟේ සහ ජලයේ එරෙහි ප්‍රතිරෝධී මොකද්ද? ආයෙ පාරක් කියන්න ඇහුන්නේ නැහැ මට. සුළඟ සහ ජලය මගින් ඇති කරන ප්‍රතිරෝධය වැළැක්වීමට සැකසී ඇති සැකස්ම. හරි. මේ හරිද? දැන් ඔයාලා කවුරුත් දන්නේ නැහැ මේ අපේ අයියා කෙනෙක්මයි කිව්වේ. හරිද? ඔයාලා කවුරුත් දන්නේ නැහැ. දැන් පාඩම් 7 8 9ක් කරලා දිනවා කිව්වා. කවුරුත් පොතක්වත් පෙරලා බලන්නේ නැහැ. එක්ක කවුරුත් කියලා දීලා නැතුව ඉතින් මම ඔයාලට කියලා දෙන්න. හරිද? දැන් මේ ආනාකූල හැඩයක් දරනවා කියන්නේ. දැන් ප්ලේන් එක දැකලා තියෙනවද? හරිද? දැන් ප්ලේන් එක බස් එක වගේ හැදුවනම් කොහොමද? වගේ පෙට්ටියක් වගේ එකට තටු දෙයක් දාලා හැදුවනම් කොහොමද? බස් එක සුළඟට ඔරොත්තු දෙන්න බැරි වෙනවා. ඔය රටින් රටට යන්න පුළුවන් නේද? නැත්තම් මෙහෙම පෙට්ටියක් හැදුවනම් යන්න බෑ. හරිද? දැන් ඔයාලා හිතනවට වඩා මේ අපේ උඩට සුළඟට ඔරොත්තු දෙන්න බෑ. උඩගේ මේ ප්‍රෙෂර් එක වැඩි. හරිද? මේ උඩගේ ප්‍රෙෂර් එක වැඩි. හරිද? උඩගේ ප්‍රෙෂර් එක වැඩි වුණාම මේ වගේ මේ
බස් පෙට්ටිය වගේ ට්‍රේන් එක හදලා තිබ්බනම් කෙලින්ම ගිහිල්ලා මේ උලරේ වැදෙනා ටොක් ගාලා වැදෙනා කෙලින්ම බිවැටෙනවා. ඉතින් මේ ආනාකූල හැඩය හඳුනාගන්න තියෙන්නේ මේක තමයි. හරිද? මේක කෙලින්ම ප්ලේන් වලට අරන් තියෙන්නේ මේ පරිසරයෙන්ම තමයි. හරිද? මේ ආනාකූල හැඩය කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ හැඩයක්. දැන් ඔයාලා ප්ලේන් වල දැකලා ඇති. මෙන්න මේ වගේ. හරිද? අට උල් වෙච්ච හැඩයක්. මෙන්න මේක තමයි ආනාකූල හැඩය කියන්නේ. හරිද? මොකටද මේ ආනාකූල හැඩය දරන්නේ? හරිද? දැන් මේ මාළු අපි දැන් මේ පිස්කේස් ගැන කතා කරන්නේ. මාළු මොකටද ආනාකූල හැඩය දරන්නේ? දැන් මේ වගේ වතුර යද්දී මේ වතුරේ අපි කිව්වා වගේම මේ පැත්තට තමයි දැන් මේ වතුර දැන් මේ පැත්තට ගලනවා කියලා හිතන්නේ. හරිද? ඔන්න දැන් ගඟ මේ පැත්තට ගලනවා. ඉතින් මාළුවට යන්න ඕනේ මේ පැත්තට. මාළුවගේ හොට මේ වගේ කෙලින් වුණා නම් කොහොමද? ඒ කියන්නේ ඉස්සරහ කොටස කෙලින් වුණා නම් මෙයාට මේ වතුරත් එක්ක පාලනය වෙන්න බෑ. හරිද? පිටිපස්සට ගහගෙන යනවා. හැබැයි මේ ආනාකූල හැඩේ දරන හින්දා මොකද වෙන්නේ? මේ දෙපැත්තෙන් වතුර ගලන් ගිහිල්ලා මෙහෙම ඉස්සරහට පහසුවෙන් යන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ආනාකූල හැඩේ දරන එකේ විශේෂත්වය. ඒතකොට ආනාකූල හැඩේ කියන්නේ මොකද්ද? සුළගේ සහ ජලය. හරිද? දැන් අපි පිස්කේස් ගැන කතා කරන ඉතින් ජලය ගැන කතා කරමු. ජලයෙන් නැති වෙන ප්‍රතිරෝධය වළක්වාගෙන. හරිද? ප්‍රතිරෝධය කියන්නේ මේ එහා පැත්ත විරුද්ධ දිශාවට යන. කියන්නේ මේ මාළුව යන දිශාවට එහා පැත්ත අනිත් දිශාවට ගලා යන ජලය කපාගෙන යන්න පුළුවන් විදිහට දරන තියෙන හැඩය තමයි ආනාකූල හැඩය. හරිද? ඒක තමයි අපිට දෙන පළවෙනි කාරණේ. ඊට පස්සේ දෙවෙනි කාරණේ. හරිද? දෙවෙනි කාරණේ. මේක නම් ඉතින් ඔයාලා දන්නේ නැත්නම් වැඩක් නෑ හරි. දෙවෙනි කාරණේ දේහේ කොරපොතු වලින් සකස් වී ඇත. හරිද? දේහේ කොරපොතු වලින් සකස් වී ඇත කියන එක මම ඔයාලා දන්නවා. මම අම්මා මාළු ගැන ගත්තාම කනකොට කොරල් පොත්තක් කියන හැපිලා තියෙනවා නම් යන්නේ. හරිද? ඒක කවුරුද දන්නවද මේ කොරපොතු වලින් මෙයාලා තියෙන මේ වාසිය මොකක්ද කියන්නේ? කවුරුද දන්නවද කියනවා? කවුරුත් දන්නේ නැද්ද? සම ආරක්ෂා වීමට හරිද? දැන් ඔයාලා හිතනවා වගේම දැන් මේ මාළු මෙහෙම යද්දි මේ ඕනතරම් මේ වැව්වල ගඟවල ගල් බොරළු එතකොට තව සත්තුන්ගේ ආක්‍රමණ එනවනේ. එතකොට මේ ආක්‍රමණ වළක්වා ගන්න. හරිද? දැන් කෙලින්ම හැම තිබ්බනම් නිකන් මේ චුට්ටක් ප්‍රතිශතකම මෙතනින් මේ තුවාලලා ඒකතර සුද්ධ ජීවි ආසාදනයක් වෙලා මැරලා යනවා. ඉතින් මේ කොරපොතු වලින් එන්නේ අන්න ඒ වගේ අතුරු ආබාධ පරිසරයෙන් වෙන අනුතුරු වල වළක්වා ගන්න තමයි මේ කොරපොතු තියෙන්නේ. එතකොට අපි තුන්වෙනි කරුණ ගැන කතා කරමු. තුන්වෙනි කරුණ ගැන ඔයාලා තියෙන්නේ පිහිනීම සඳහා සම්තුලනය සඳහා වරන් යොදා ගනි. හරිද? ඔයාලා කොහොමද දන්නේ? පොඩි කාලේ දැන් ඔයාලා දන්නවා මේ මාළුවා පීනන්න තමයි මේව දන්නේ කියලා. හරිද? සම්තුලනය කියන්නේ මොකක්ද කියලා දන්නවද? හරිද? දැන් මේ මාළුවා හරිද? පිහිනනවා වගේම මෙන්න මේ වයින් තමයි. හරිද? මේ වරල් වලින් තමයි සම්තුලනය කරගන්නේ. සම්තුලනය කරනවා කියන්නේ දේහය, ඒ කියන්නේ මෙයාලගේ ඇඟ බැලන්ස් කරගන්න කෙලින්ම මෙන්න මේ වරල් වලින්. ඒ කියන්නේ දැන් මෙහෙම මේ එක වරලක් නැහැ කියලා හිතාගන්න. හරිද? මේ එක වරලක් නැහැ. මේ යනකොට මේ පැත්තට බර එනවා. ඉතින් මේ ස්කේස් වල දක්වන අනුවර්තනයක් කියන්නේ පරිසරයට හරිද? පරිසරයේ ඒ ජීවත් වෙන පරිසරයට අණුව සැකසීලා තියෙන ආකාරය. හරිද? අනුවර්තනයක් තමයි මේ වරල් තියෙනවා. හරිද? මේ වරල් පැවතීම තමයි අනුවර්තනය. ඒක තියෙන්නේ දේහය සම්තුලනය කරගන්න. දේහ සම්තුලනය කරගන්නවා කියන්නේ සම්බර කරගන්නවා කියන එක. හරිද? එතකොට අපිට තුන්වෙනි කරුණ කතා කරගත්තා. හතරවෙනි කරුණ. ඒක නම් කොහොමද දන්නා? ශ්වසනය සඳහා මේ ජල ක්ලෝම යොදා ගැනීම. හරිද? මේක අපිට විද්‍යාවේදී මේ වචනේ යොදාගන්නේ කර්මල් නෙමේ ජල ක්ලෝම. හරිද? දැන් ඔයාලා මේ අටවසර නම් කමක් නැහැ මේ දෙහි කර්මල් පවතිනවා කියලා. හැබැයි ඔයාලා විභාගයට ජල ක්ලෝම පැවතීම කියලා ලියනවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ඉස්සරහට දැන් කොහොමද විද්‍යාව ගන්නවා. එතකොට විද්‍යාත්මක වචන භාවිත කරන එක තමයි ගොඩක් හොඳ විද්‍යා පේපර් එක ලියන්නේ. හරිද? එතකොට පස්වෙනි කරුණ. හරිද? ඔයාලා කවුරු හරි දැකලා තියෙනවද මේ මාළුවෙක් ගෙනාම S18ක් එහෙම තියෙනවා? ඔය නෑ ඇඩයක් එහෙම දාගත්ත S18ක් එහෙම තියෙනවා? නෑ නේද? කෙලින්ම ඇහැමයි තියෙන්නේ. හරිද?
ඇයි දන්නවද මේකට? ඒ කියන්නේ මෙයා මේ S30ටත් දක්වන අනුවර්තනයක් දක්වන්නේ නැත්තේ. හරිද? S30ටත් දක්වනවා මේ තිබ්බනම් මේකට වෙනම හරිද? මේ දැන් මේක මෙහෙම දික් වෙනවනේ. එතකොට මේකට වෙනම මේක මේ පිටිපස්ස අදිනවා මේකින්ද. දැන් වතුර මේ පැත්තට යනකොට මේ S30ට වදින හින්දා තවත් පිටිපස්සට අදින බලයක් යොදනවා. එතකොට වැඩි බලයක් යොදන්න වෙනවා මාළුවට ඉස්සරහට යන්න. ඉතින් මේ හින්දා මාළුන්ට ඇසිපියේ නැති ඇස් දරන්නේ. ඒ කියන්නේ කෙලින්ම රවුම් හැක්මයි තියෙන්නේ. හරිද? කෙලින්ම යනකොට මම එහාට වගේ වදින්නේ. හරිද? එතකොට අපි පිස් කේස් ගැන කතා කරගත්තා. අපි පිස් කේස් ගැන ලියාගෙන අදට ක්ලාස් එක නවත්තමු. හරිද? ඊට පස්සේ දැන් ලියාගමු පිස් කේස් කියලා. මාතෘකාව දාගන්න. අපි අපෘෂ්ඨ වංශික ලියාගත්තද? නෑ නේද? පෘෂ්ඨ වංශික ලියාගත්තද නෑ නේද? නෑ පුෂ්ඨවංශික ලියාගත්ත නෑ ලියා ගන්නද? ආව්. පෘෂ්ඨ වංශික ලියාගන්න. පෘෂ්ඨ වංශික ලියාගත්තා. යටින් ලියාගන්න. පෘෂ්ඨ වංශික ලියාගත්තා. යටින් ලියාගත්තා. පෘෂ්ඨ වංශීන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ පහකට බෙදේ. පුෂ්ඨවංශීන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ පහකට බෙදේ. අපි කතා කරා කාණ්ඩ පහ. තර ලකුණු දාලා ලියා ගන්න. පහළට කාණ්ඩ පහ. පළවෙනි තර ලකුණ පිස් කේස්. පිස් කේස් ගැන අපි කතා කරා මාළු ගැන. පිස් කේස්. පහළට දාලා තර ලකුණු දාලා ලියා ගන්න. දෙවෙනි එක ඇම්ෆිබියා. හරිද? මට වැරදුනා. ඇම්ෆිබියා. ඔයාලා මේ හරියටම ලියා ගන්න නැත්නම් මේ පොතෙන් බලලා ලියා ගන්න. හරිද? ඇම්ෆිබියා. ඊට තුන්වෙනි තර ලකුණ රෙප්ටීලියා. තුන්වෙනි තර ලකුණ රෙප්ටීලියා. තුන්වෙනි තර ලකුණ රෙප්ටීලියා. හතරවෙනි තර ලකුණ රෙප්ටීලියා. හතරවෙනි තර ලකුණ ආවේස්. පස්වෙනි තර ලකුණ මැමේලියා. හරිද? අපි පිස් කේස් කියන ටග් ගාලා නෝට් එක දාගමු. ඊට පස්සේ මේ මාතෘකාව ලියාගන්න පිස් කේස් කියලා. පිස් කේස් කියලා ලියාගන්න මාතෘකාව. මාතෘකාව ලියාගන්න පිස් කේස් කියලා. ඊට පස්සේ තර ලකුණක් දාගන්න. ඒකයි පරිසරය ආහාර ක්‍රමයක ලියන්න ඕනද? නෑ. ඒක අපි වෙනස් හරිද? ඒක මේ පරිසරයේ ආහාර ක්‍රමය ගැන ලියන්නේ. හැබැයි ප්‍රධාන ලක්ෂණ ගැන ලියනවා. අපි මෙහෙම ලියාගමු. මෙම කාණ්ඩය සඳහා තර ලකුණු දාලා ලියාගන්න. මෙම කාණ්ඩය සඳහා මත්ස්‍යයින් අයත් වේ.
මත්ස්‍යයින් ඈත්තේ. මත්ස්‍යයින් ඈත්තේ ඒකට ලියාගන්න. මෙම මත්ස්‍යයින් ප්‍රධාන වර්ග දෙකකි. මෙම මත්ස්‍යයින් ප්‍රධාන වර්ග දෙකකි. හරිද? දැන් කියන්න යන්නේ මේ නෝට් එක දෙන්න යන්නේ පොඩි මේ සිලබස් එකෙන් පොඩි පිට කරුණක් අස්තිමේ මත්ස්‍යයින් සහ කාටේජ් මත්ස්‍යයින් ගැන. මට ඒක කියන්න අමතක වුණා කලින්. දැන් ඔයාලා ගෙදර කන්න ගේන්නේ. හරිද? අම්මට විදියක් වගේ යන්නේ. ගෙදර කන්න ගේන මත්ස්‍යෝ. හරිද? මෙයාලගේ ඔයාලා කාලේ වලට පස්සේ මෙහෙම අටසැකිල්ලක් තියෙනවා. හරිද? කාලේ වලට පස්සේ එන්න වගේ මෙහෙම අටසැකිල්ලක් තියෙනවා. හරිද? හැබැයි තෝරා නෙමෙයි මෝරා. හරිද? මෝරා වගේ ලොකු මත්ස්‍යයෙන් ගත්තාම තියෙන්නේ කාටිලේජමය සැකැස්ම. දැන් මොකද්ද කාටිලේජමය සැකැස්ම කියන්නේ? කාටිලේජ වලින් හැදිච්ච කාටිලේජ කියන එක මම හඳුන්වන්න යන්නේ. කාටිලේජ කියන්නේ මොනවද කියන්නේ? මේ පොඩි දල අදහසක් දෙන්න. කාටිලේජ ඔයාලගේ ශරීරයේ තියෙන කාටිලේජ වලින් හැදිච්ච ස්ථානය කන අල්ලලා බලුවම ඔයාලට වෙනවා මේ කනේ මේ කම්පෙත්තේ අස්තියක් නැහැ. මේ වගේ හයි වෙච්ච අස්තියක් නැහැ. මේ කන හැදිලා තින්නේ කාටිලේජමය වලින්. අන්න ඒ කට්ටියට තමයි ඒ කාටිලේජ වලින් හැදිච්ච මත්ස්‍යයින් තමයි කාටිලේජමය මත්ස්‍යයින් කියන්නේ. හරිද? අපි දැන් ලියාගත්තා මේ මත්ස්‍යයින් ප්‍රධාන වර්ග දෙකක කියලා. ඊට පස්සේ රූල වැලින් දාගන්න පළේ එක කියලා දාගන්න අස්තිමේ මත්ස්‍යයින්. අයියේ වාක්‍ය ආයි කියන්නකෝ. මත්ස්‍යයින් ප්‍රධාන මෙම කාණ්ඩයට මත්ස්‍යයින් අයත් වේ. එම මත්ස්‍යයින් ප්‍රධාන වර්ග දෙකකි. මොකක්ද අයියේ? මෙම කාණ්ඩයට මත්ස්‍යයින් අයත් වේ. මත්ස්‍යයින් ප්‍රධාන වර්ග දෙකකි. අයියේ එක වර්ගේ මොකද්ද? පළවෙනි වර්ගයේ අස්තිමය මත්ස්‍යයින්. එකල දාලා ලියාගෙන අස්තිමය මත්ස්‍යයින්. හරිද? බස් ඒක ඉස්සරහින් කෙටිලා දාලා ලියාගන්න. තෝරා මෝරා නෙමෙයි තෝරා. කෙටියක් දාලා බරහ නැතිනේ නේද? ඔව් අස්තිමේ මත්ස්‍යයින් කියන එකට කෙටියක් දාලා ඉස්සරහින් තෝරා තිලාපියා හරිද? හරි ඒ උදාහරණය ඇති. ඊට පස්සේ ඊළඟ රූල මැදින් දාගන්න අංක 2 කියලා දාගෙන අංක 2 කියලා දාගත්තා. කාටිලේජ මත්ස්‍යයින්. කාටිලේජ මත්ස්‍යයින්. ඊට පස්සේ ඒක ලියාගන්න කෙටිලා දාලා මෝරා මඩුවා. උදාහරණ ලියාගන්න මෝරා මඩුවා. හරිද? ඔන්න දැන් තමයි අපි ලක්ෂණ යටතට එන්නේ. ඊට පස්සේ ලක්ෂණ කියලා ලියාගන්න. අර කලින් වගේ ලියාගත්තා වගේ වෙනම ලියාගන්න ලක්ෂණ කියලා යටින්. අපි ලක්ෂණ 5 ගැන කතා කරා. හඳුන්වලා දුන්නා මම ඔයාලට ඒව ගැන. අපි දැන් ලියාගමු ලක්ෂණ. පළවෙනි තර ලකුණු දාලා ලියාගන්න. ආනාකූල දේහ හැඩයක් දරයි. ආනාකූල දේහ හැඩයක් දරයි. දේහ හැඩයක් දරයි. එතනින් ලියාගන්න ඔයාලා මේ පොඩි චිත්‍රයක් අරගන්න. මේ මාළුවෙක්
මාළුවෙක් ඇදගෙන මේ මාළුවාගේ මේ හොට මෙහෙම හොට නෙමෙයි මේ කට මෙහෙම දාලා වතුර දෙපැත්තෙන් මෙහෙම යනවා. හරි චූටි රූපයක් ඇදලා ලොකුට දැනගන්නවා පොඩි රූපයක්. මාළුවෙක් ඇදලා මේ කට දෙපැත්තෙන් ඔම අර ඇඟ දෙපැත්තෙන් වතුර යන අදින්න. හරිද? දැනගත්තද ආනාකෝල දෙය හැඩයක් දරයි කියලා? චිත්‍ර පොඩි පින්තූර ඇඳගත්තද? චිත්‍රය ඇඳගත්තද? හරිද? හරිද? දෙවෙනි තර ලකුණ දේහය කොරපොතු වලින් ආවරණය වී ඇත. කොරපොතු වලින් ආවරණය වී ඇත. ඊට පස්සේ තුන්වෙනි තර ලකුණ දාගෙන අයියේ දෙවෙනි මේ තරු ලකුණ ඔව් දෙවෙනි තර ලකුණ ලියලා ඉවරයි. දේහේ කොරපොතු වලින් ආවරණය වී ඇත. තුන්වෙනි එක පිහිනීම සහ සම්තුලනය සඳහා වරල් පිහිටයි. පිහිනීම සහ සම්තුලනය සඳහා වරල් පිහිටයි. ඊට පස්සේ හතරවෙනි තර ලකුණ දාලා ශ්වසනය වන්නේ ජලක්ලෝම කියලා ලියලා වරහන් ඇතුලේ කරමල් කියලා ලියලා වරහන් වහන්න. වරහන් ඇතුලේ කරමල් කියලා ලියලා වරහන් වහන්න. හරිද? ශ්වසනය වන්නේ ජලක්ලෝම වරහන් ඇතුලේ කරමල් කියලා ලියලා වරහන් වහගන්න. කරමල් කියලා ලියලා මගිනි. ජලක්ලෝම මගිනි. ඊට පස්සේ පස්වෙනි තර ලකුණ දාගන්න. ඇසිපියේ නොමැති ඇස් දරයි. හරිද? මට තව එක කර්මක් වාගේ කියන්න අවුතුණා. මේ ජලක්ලෝම ගැන ශ්වසනය කරන්නේ කොහොමද කියලා. හරිද? දැන් මේ කරමල ඇතුලේ ඔයාලා මෙහෙම පිටපොත්ත ගැලෙවම මේ කරමල වලට තියෙනවා මේ වගේ. එතකොට මේ ජලයේ තියලා තියෙන ඔක්සිජන්. හරිද? දැන් අපි වාතයෙන් ඔක්සිජන් ගන්නවා වගේ ජලයේ ඔක්සිජන් තියලා තියෙනවා. මේ වගේ ඔක්සිජන් කියලා හිතා ගන්න දැන් මේ ඔක්සිජන් තියෙනවා. හරිද? මේ ජලක්ලෝම වලට ඔක්සිජන් ගිහිල්ලා ජලක්ලෝම මගින් කාබන් ඩයොක්සයිඩ් ජලයට දිය ගන්නවා.
දැන් අපි හුස්ම ගන්න ගතිය වෙන ඔක්සිජන් ගන්නවා කාබන් ඩයොක්සයිඩ් ක්‍රියා කරනවා අන්න ඒ ක්‍රියාවලියමයි මේ ජලක්‍රම මගින් කරන්නේ ජලයේ තියෙන ඔක්සිජන් උරා ගන්නවා ශරීරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ජලයට මුදා හරිනවා හරිද එහෙනම් අපි අද අතර පන්ති නවත්තමු ඊට පස්සේ අපිට තව කාණ්ඩ 4ක් ගැන ලබන සතියේ බ්‍රහස්පතින්දා කතා කරන්න තියෙනවා එතකොට මේ සතියේ සෙනසුරාදා අපි 5 වෙනි පාඩම පටන් ගන්නවා එහෙනම් අදට පන්ති නවත්තනවා හැමෝටම ආයිබෝන් ආයුබෝවන් අයියේ ආයිබෝවන් අයියේ ආයුබෝවන් අයියේ